2021 වසරේ 5 වෙනි මාසේ 25 වෙනිදා ධර්ම දේශනා භාවනා වැඩසටහන ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, අප අද ඉගෙන ගමු නිවනට යන මගේ නිවෙනින් මෙහා පවා අපට නිවෙන්නට කරන්න තියෙන දේවල් පිළිබඳව. එතකොට නිවෙනින් මෙහා නිවෙන්න තියෙන කරන්න තියෙන දේවල් අපි නිවීම පිණිස උපකාරක උපනිශ්‍රය පිණිස සිදු කළේ නැති වුණොත් අර අවසානයේ තියෙන නිවන අවබෝධ කරගන්නත් අපහසු වෙනවා. ඒ නිසා අපි නිවනින් මෙහා නිවෙන්න තියෙන කාරණාත් සම්පූර්ණ කරන්න වග බලා ගන්න ඕන. මොනවද මේ නිවනින් මෙහා නිවෙන්න තියෙන කාරණා කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට නම් ඒවා කියලා දුන්නා වත් පිළිවෙත් කියලා. ඒ වත් පිළිවෙත් හරියට සිද්ධ කරන්න ඕන, සිද්ධ වෙන්න ඕන. දැන් කෙනෙක් හිතන්න පුළුවන් නිවනට උපකාරක වෙනවද පිරිසිදුව ජීවත් වීම කියන එක. ඒක ඊටාම උපකාරක දෙයක්. ඒ වගේම පිරිසිදුව අඳින පළඳින එක, පිරිසිදුව පවතින එක නිවනට බොහොම උපකාරක දෙයක්. ඒ වගේම පිරිසිදු ගේ දොරක වටපිටාවක ඉන්න එකත් බොහොම නිවනට උපකාරක දෙයක්. ඒ විතරක් නෙමෙයි, ස්වභාව సౌందර්යය තාම වැදගත් කාරණයක් බවට පත් වෙනවා. තමන්ගේ සිත් නිවන ස්වභාව సౌందර්යයක ජීවත් වෙන්න තියෙනවා නම්, නරඹන්න තියෙනවා නම්, සංචාරය කරන්න තියෙනවා නම් ඒකත් නිවනට උපකාරක උපනිශ්‍රය වෙන කාරණයක් බවට පත් වෙනවා. එතනින් එහාට ගියාම තමන්ගේ වචනේ තියෙන පිරිසිදු බව, පවිත්‍ර බව, ඒ කියන්නේ මේ වචනවල සංගවිච්ච ලෝභ, ද්වේෂ, මෝහ නැතිව හරිම පවිත්‍ර පිරිසුදු වචන පුළුවන් නම් භාවිතා කරන්න, ඒකත් නිවනට උපකාරකයි. ඊළඟට තමන් අනාගතය පිළිබඳව දකින දැකීම් වල ලෝභ, ද්වේෂ, මෝහ නැතිව අනාගතය පිළිබඳව සිතන සිතුවිලි අතර පවා පවිත්‍රතාවයක්, පිරිසුදුතාවයක් ඇති කරගන්න පුළුවන් නම් එයත් නිවනට උපකාරකයි. ඉතින් මේ ආකාරයෙන් පින්වත්නි, අපි එදිනෙදා කරන කියන ඒ වත්පිළිවෙත් අතරත් යහපත් ගුණාංග තියෙනවා, කළ යුතු කර්තව්‍යයන් තියෙනවා. ඒවා මනාකොට ඉෂ්ට කරන කෙනෙක්ම අවසාන ප්‍රතිෂ්ඨාව හැටියට ලබන්න තියෙන නිවන ලබනවා. ඉන් මෙහා ඒ කාරණා සම්පූර්ණ වෙන්නේ නැත්නම් ඒ අයට මේ මානසික සුවතාවය ළඟා කරගන්න පහසු වෙන්නේ නැහැ. ලෙහෙසි වෙන්නේ නැහැ පින්වත්නි. ඒකට හේතුව මූලික මානසික සංසුන් භාවය නැත්නම් අර ඉහළ මානසික සංසුන් භාවයක් අපේක්ෂා කරන්න බෑ. උදාහරණයක් වශයෙන් ලදරු පාසලට, එහෙම නැත්නම් මූලික පාසල් අධ්‍යාපනයට ඇතුල් නොවන කෙනෙකුට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් කරන්න බෑ වගේ. මූලික කටයුතු සම්පූර්ණ විය යුතුයි. ඒවා තමයි දාන, සීල, භාවනා කියලා
ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් හැටියට කියලා දුන්නේ Tamanට හැකි අන්දමින් සෑම විටම පරිත්‍යාගශීලී වෙලා. මොනවද මේ පරිත්‍යාගශීලී කියන්නේ? Tamanට තියෙන දෙයක් දීමම නෙමෙයි. පාරේ යද්දි පාරෙන් ඉඩ දුන්නත් ඒක පරිත්‍යාගශීලීත්වයක් තමයි. ඒක හප්ප ගන්න යන්නේ නැතුව අනිත් කෙනත් එක්ක තමන් පාර වුණත් තව කෙනෙකුට ඉඩ දෙනවා නම් ඒකත් පරිත්‍යාගශීලී බව. ඒකත් දානයක් වෙනවත් නේ. ඒකෝට දානේ ඊටාම වැදගත්. ඒකෝට වචනෙන් පවා අපිට පරිත්‍යාගශීලී වෙන්න පුළුවන්. සිතවිල්ලෙන් පවා පරිත්‍යාගශීලී වෙන්න පුළුවන්. ක්‍රියාවෙන් පවා පරිත්‍යාගශීලී වෙන්න පුළුවන්. ඒක මානසික සහනයට උපකාරක වෙන දෙයක්. හැමතිස්සෙම තරඟකාරීත්වය කියලා කියන්නේ මානසික සහනය නැති කරන දෙයක්. ඒකට තරඟකාරීත්වයෙන් අයින් වීම කියලා කියන්නේ Tamanට මානසික සුවය ඇති කරන දෙයක්. එතකොට මේ බෝසත් චරිත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මහා පුදුම විදියට ඉඩ දුන්නු පරිත්‍යාගශීලී වුණු උත්තමයන් වහන්සේ නමක්. එතකොට මහරහතන් වහන්සේලා කියන්නේ එහෙමයි මහා පුදුම පරිත්‍යාගශීලී උත්තමයන් වහන්සේලා. දැන් මට මතකයි එක අවස්ථාවක බණ පොතේ තියෙනවා සරියුත් මහරහතන් වහන්සේ සැතපෙන්න තැනක් හොයද්දී උන්වහන්සේට සැතපෙන්න තැනක් නැහැ. කුටියක් ඇතුලේ හැම කුටියකම භික්ෂුන් වහන්සේලා පිරිහිතරි හිටියා. ඒ අවස්ථාවේදී කොච්චර පරිත්‍යාගශීලීද කියනවා නම් උන්වහන්සේ අර ඉන්න අය ආදි කළා හරි එළියට දාලා හරි තමන් ඇඳක් අරගෙන සතපෙන්න කල්පනා කරන්නේ නැතුව උන්වහන්සේ ගහක් යටට ගිහිල්ලා ඒ ගහ යට එළි වෙනකම් ධානසෝයෙන් වැඩ සිටියා කියලා සඳහන් වෙනවා. ඒකත් පරිත්‍යාගශීලී භාවයේ තියෙන ලක්ෂණයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක ආරාමයෙන් පිටතට වැඩම කරාම එක අවස්ථාවක නැවතත් ආරාමයට වඩින විට ආරාමයේ වෙනත් තීර්ථකයෝ පිරිසක් අල්ලගෙන සිටියා. ඒ කියන්නේ පදිංචි වෙලා. ඒ මොහොතේදී බුදුරජාණන් වහන්සේ මොකද කරේ? උන්වහන්සේට දැන් රැබෝ වී තියෙන නිසා වෙන කොහෙවත් යන්නටත් බැරි නිසා ඒ අසලම වල ලැබක ගසක් යට රාත්‍රිය ගත කිරීම සඳහා කල්පනා කළා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා නිහඬව. ඉතින් මේ බව ආරංචි වෙලා පස්සේ රජවරු ඇවිල්ලා මේ ආරාමේ නැවතත් බුදුරජාණන් වහන්සේට අරගෙන දුන්නා කියලා බණ පොතේ සඳහන් වෙනවා. නමුත් පරිත්‍යාගශීලීත්වය කියලා කියන්නේ අන්නේ වගේ හරි ඉඩදීමක්. එතකොට අපිට මේක ගෙදර දොරේ පවා යන එන මාවතේ පවා හැමතැනම පරිත්‍යාගශීලී භාවය පෙන්වන්න පුළුවන්. එතකොට උතුම් ගුණ පෙන්නලා ශ්‍රේෂ්ඨ වීමයි ඒ වගේම නුගුණ පෙන්වා ශ්‍රේෂ්ඨ වීමට උත්සාහ කිරීමයි කියන්නේ දෙකක්. අපි පහත් දේවල් පෙන්නලා ලෝභ, ද්වේෂ, මෝහ, වෛරය, ක්‍රෝධය, මානය, ඊර්ෂ්‍යාව වගේ දේවල් පෙන්නලා උසස් වෙන්න හදන පිරිසකුත් ඉන්නවා ලෝකේ. ඒ වගේම උසස් ගුණ පෙන්වා උසස් වෙන්න කල්පනා කරන පිරිසකුත් ඉන්නවා. මේ හැම දෙයක්ම නිවනට උපකාරක උපනිශ්‍රේ දේවල් කියලා අපි මතක තියාගන්න ඕන. එතකොට නිවන් දකින්න යන කෙනෙක්, නිවන් අවබෝධ කරන්න යන කෙනෙක් අපිට දකින්න පුළුවන්. එයා ළඟ තියෙන ඉවසීම, එයා ළඟ තියෙන පරිත්‍යාගශීලී බව, කාරුණික බව, යහපත් බව දකින්න පුළුවන්කම ලැබෙනවා. අර හැදෙන ගහක්, පළදරන ගහක් මුල් කාලෙම දකින්න පුළුවන්කම ලැබෙනවා වගේ කෙනෙක්ගේ ජීවිතේ යහපත් පාරමී බලයක් තියෙනවද කියලා මුල් කාලයේදීම දැන හඳුන ගන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ ගුණධර්ම
හොඳින් ආරක්ෂා කරගන්නට සිහිනුවණින් කටයුතු කරන්න ඕන. දැන් තමන්ගේ අගුණ දුර්වලකම් තිබුණොත් පේන්නේ තමන් දිහා බලන්න ඕන. තමන් දිහා බලාගෙන ඉන්න ඕන. දවසට විනාඩි 30ක් විතර තමන් දිහා නිහඬව බලාගෙන ඉන්න ඕන. එතකොට තමන් කරන කියන දේවල් වල ස්වභාවය තමන්ටම තේරෙනවා. මම මේ දේ කරන්නේ මේ සිතිවිලි පදනම් කරගෙන, මේ දේ කරන්නේ මේ සිතිවිලි පදනම් කරගෙන ආදී වශයෙන් වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේවා ලෝභ මූල, මේවා දෝෂ මූල, මේවා මෝහ මූල, මේවා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මාන්නය තමයි මේ තියෙන්නේ කියලා දකින්න පුළුවන් කමක් ලැබෙනවා පින්වත්නි. එහෙමනම් අපි හිත දිහා බලාගෙන ඉන්නේ නැතුව වේගයෙන් මේ ලෝකේ වැඩ කරගෙන ඉලක්කයන් කරා වේගයෙන් එදී යන කෙනෙකුට දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ අඩුපාඩුකම් මොනවද කියලා. ඒ නිසා අඩුපාඩුකම් දැනගන්න නම් පින්වත්නි තමා දිහා බලාගෙන ඉන්න ඕන. නිහඬව දවසට පුළුවන් තරම් කාලයක්, පැය භාගයක් හෝ පැයක් හෝ කටයුතු කරන්න ඕන. අන්න ඒ විට තමයි අපිට ආයතික සංවරය ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම මානසික සංවරය ඇති කරගන්න පුළුවන් තියෙන්නේ. දවසට එක අඩුවක් හරි වැරද්දක් හරි නිවැරදි කරගන්න පුළුවන්කම ලැබෙනවා තමා තුළ. තමා තුළ තමන්ට හැකියාව ලැබෙනවා එක අඩුපාඩුවක් හරි නිවැරදි කරගන්න. ඒක මොනතරම් ජයග්‍රහණයක්ද? මම අද ඉඳලා මෙන්න මේ මමාත්වයෙන් උපදින මේ ලක්ෂණය මම සිද්ධ කරන්නේ නෑ කියලා අදිෂ්ඨාන කරගන්නවා. මෙන්න මේක තමයි ඒ සංවරය කියලා කියන කාරණය. මෙන්න මේ ගුණාංග මනාකොට ආරක්ෂා කරන කෙනෙකුට තමයි පින්නතුනේ නිවන කියන ගුණාංගය සම්පූර්ණ කර ගැනීමේ හැකියාව තියෙන්නේ. ධර්මයේ සඳහන් වෙනවනේ අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා කියලා. එතකොට මේ අනුපූරකව කෙමින් ගැඹුරට යන දහමක් කියලා සඳහන් වෙනවා. එහෙමනම් අපි කෙලින්ම ගිහිල්ලා ගැඹුරට වැටෙනව නෙමෙයි, ක්‍රමානුකූලව ආයතික සංවරය, ඒ තුන්දොර සංවරය සිද්ධ කරගෙන යන ගමනක් තමයි අපිට පුරුදු කරන්නට තියෙන්නේ. එහෙම පුරුදු කරගෙන යන කෙනෙකුට ලොකු මානසික නිදහසක් ලැබෙනවා. දැන් මානසික ආවේග තියෙන කෙනෙකුට ධර්මයේ මෙනෙහි කරන්න බෑ. මානසික නිදහසක් තියෙන්න ඕන. ලොකු මානසික නිදහසක් තියෙන කෙනෙකුට, චිත්ත විවේකයක් තියෙන කෙනෙකුට හොඳින් දෙයක් කල්පනා කරන්න පුළුවන්. කල්පනා කරද්දී හරි පිළිතුරු ලබා ගන්න පුළුවන්. දැන් මානසික අසංසුන් බවක් තියෙනවා නම් කල්පනා කරන්නත් බෑ. කල්පනා වෙන්නෙත් නැහැ. ඒ වගේම හොඳ පිළිතුරක් ළඟා කරගන්නත් පුළුවන් කමක් නැහැ. ඒකෙන් සිද්ධ වෙන්නේ Tamanට හරියට විදර්ශනා භාවනාවක් සිද්ධ කරගන්න බැරි වෙනවා කියන කාරණය. හරි විදර්ශනා භාවනාවක් සිද්ධ කරන්න පිරිසිදු මනසක් තියෙන්න ඕන. පිරිසිදු මනසයි අපිරිසිදු මනසයි බුදුරජාණන් වහන්සේ උපමාවකින් පෙන්නලා තියෙනවා. පින්නතුන් දැකලා තියෙනවා වීදුරුව වගේ ලීන් පතුලවල් එහෙම නැත්නම් මේ දිය විලක් වගේ ස්ථාන දැකලා තියෙනවා වීදුරුව වගේ. ඒ කියන්නේ ඒ දියේ පතුලේ තියෙන්නේ මොනවද කියලා පේනවා පින්නතුනේ හැමදේම වීදුරුවකින් බලනවා වගේ. ඒ තරම් පැහැදිලි. ඒකට අපි කියනවා පෑදි දිය කියලා. හොඳට පැහැදිලි දිය. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් මේ දිය කැළඹුණාම පතුල පේන්නේ නැහැ කියනවා. ඒ වගේ තමයි සිත කැළඹුණාම මේ සිතේ ස්වභාවය දකින්න බෑ පෙන්වත් නේ. ඊළඟට දියට මිශ්‍ර වුණාම නොයෙකුත් දේවල් වර්ණ එහෙම නැත්නම් මඩ එහෙම නැත්නම් දිය සෙවල වගේ දේවල් නොයෙකුත් දේවල් තියෙනවා. ඒ කොළ පාට ගැන්වෙන්නේ එහෙම එක දිලීර වර්ග.
ඒව ඇති වුණාමත් මේ පතුල දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියනවා. එවනම් මේ සිත අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ අර දිලීර නැතිව, වර්ණ නැතිව, මඩ නැතිව, කැළඹුණු ස්වභාවයන් නැතිව පෑදි දිය බවට, එහෙම නැත්නම් බොහෝම පිවිතුරු බවට, පවිත්‍ර බවට පත් කරගන්න මනසකට පමණයි කියන කාරණය අපිට ඒ උදාහරණයෙන් හොඳටම දකින්න පුළුවන්. එතකොට මේ මනස, අනේ මගේ මනස සංසුන් නැහැ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. සංසුන් කරන්න කවුරුත් එන්නේ නැහැ. සංසුන් කරන්න කාටවත් බෑ. සංසුන් කරගන්න තියෙන්නේ Tamanටමයි. සංසුන් කරගන්න පුළුවන්කම තියෙන්නේ Tamanටමයි. Tamanගේ පාලකයා Taman. ඒක තමයි අත්තාහි අත්තනෝනාතෝ කියන වචනේ තේරුම. තමන්ට තමන් පිහිටයි කියන එකේ තේරුම තමන්ගේ පාලකයා තමන් කියන එක. එහෙම නැතුව මේ වෙන කාගේවත් මේ ලෝකෙ පිළිසරණක් නැහැ කියන එක නෙමෙයි ඒකේ අදහස එන්නේ. ඒක වැරදි නිර්වචනයක් සමාජගත වෙලා තියෙන්නේ. තමාගේම දේවල් තමා කරගන්න ඕන කියන වගේ වචනයක්. භෞතිකවාදීව. ඒක නෙමෙයි. තමාගේ පිහිට තමන්. එහෙම නැතුව අපිට කියන්න බෑ පින්වත් ඒ මනස කවුරු හරි ඇවිල්ලා හදනවා කියලා. අසංසුන් කරෙත් ඔබමයි, සංසුන් කරන්නෙත් ඔබමයි. වෛර කරන්නෙත් ඔබමයි, මෛත්‍රී කරන්නෙත් ඔබමයි. ඊර්ෂ්‍යා කරන්නෙත් ඔබමයි, කරුණාව දක්වන්නෙත් ඔබමයි. ආක්‍රමණශීලී වෙන්නෙත් ඔබමයි, පරිත්‍යාගශීලී වෙන්නෙත් ඔබමයි. ඒ නිසා ඔබ තමයි, අප තමයි අපේ මනසේ පාලකයා සහ අයිතිකාරයා බවට පත්වන්නේ. එහෙනම් මේ පෑදිදිය වගේ මනසක්, පිරිසුදු මනසක් හදාගන්නෙත් ඔබමයි, අපවිත්‍ර මනසක් හදාගන්නෙත් අපමයි කියලා හොඳට තේරුම් කරගන්න ඕන. ඉතින් මේ හිත හදාගන්නේ කවුද පින්වත්නි? හිත හදාගන්නේ සම්මාදිට්ඨියක් තියෙන කෙනෙක්. මේ අකුසලයයි මේ කුසලයයි කියලා දකින මූලික කම්මස්සකතා සම්මාදිට්ඨිය ඇති වෙන්න ඕන. අකුසලයෙන් වළකිනව, කුසලයේ පිහිටන්න පුළුවන්කම ලැබෙන්නේ කර්මයේ විපාකයේ ස්වභාවය දකින මේ පින්වත්නි ඒ සම්මාදිට්ඨිය මූලික පහළ වෙන්න ඕන. දැන් තමන්ගේ කර්මය තමන් දකින්න ඕන. තමන්ගේ මනෝ කර්මය තමන් දකින්න ඕන. එතකොට මනෝ කර්මයේ අකුසලයේ පිටලා තියෙනවා නම් ඒක කුසලයේ පිහිටවා ගන්න ඕන. ඒ සම්මාදිට්ඨියවත් නැත්තම් පිටහට කොහොමද සම්මාදිට්ඨි දියුණු කරන්නේ? ඒක ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට මූලික වශයෙන්ම ඇති කරගන්න උවමනා කරන සම්මාදිට්ඨිය තමන් සිත දැකීම කියන එක ඇති කරගන්න මහන්සි වෙන්න ඕන. මේක එක දවසකින් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා බොහොම දුක් විඳලා තේරුම් ගත්ත දෙයක්. ඒ වගේම ආර්ය උත්තමාවිය උත්තමයෝ මේක බොහොම දුක් විඳලා තේරුම් ගත්ත දෙයක් කියලා මතක තියාගන්න ඕන. Tamanට දවස් දෙකක් මේක දිහා බලලා ඒක තේරුම් ගන්න බැරි උනායි කියලා හිතන්න එපා. අපි මේ ලෝකේ තියෙන වටිනාම දේ ළඟා කර ගැනීම සඳහායි අපි මහන්සි වෙන්නේ කියලා කල්පනා කරන්න ඕන. නොවටිනා දෙයක් නෙමෙයි, වටිනාම දෙයක් මේ ලෝකේ. ඒකට වටිනාම දෙයක් වෙනුවෙන් අපි ගොඩක් මහන්සි වෙන්න ඕන. කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා අහුවොත් මේ නිවන් අවබෝධ කරගන්න හොඳටම ඇති පින්වත්නි, පින්නතුන් විශ්වවිද්‍යාලයක අවුරුදු 4ක 5ක අධ්‍යාපනයක් සඳහා කරන කැපවීම සහ කාලය මේ නිර්වාණ අවබෝධය සඳහා ලබා දෙන විට මේ හොඳටම ඇති පින්වත්නි. එහෙමත් නැත්නම් ඔබ සාමාන්‍ය පෙළ විභාගයේ කිරීම සඳහා, පාසල් යෑම සඳහා, අධ්‍යාපන කටයුතු සඳහා ඔබ වැය කරපු කාලය ගණන් හදලා බලන්න. ඒ කාලය ලබා දුන්නොත් හොඳටම ඇති පින්වත්නි. ඒ නිසා ධර්මයේ සඳහා ඔබ දීපු කාලය කොච්චරද කියලා පොඩ්ඩක් බලලා හිතලා බලන්න. තාම අඩු කාලයක් නේද දීලා තියෙන්නේ කියලා. නමුත් බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා ආර්ය ශ්‍රාවකයෝ මුළු ජීවිතේම පැය 24ම
ධර්මයේ වෙනුවෙන් ලබා දීලා පරිත්‍යාගශීලී වෙලා හිත හදාගත්තා. ඉතින් මේ ධර්මයේ කියන එක මොකක්ද කියන එක පටලවාගෙන තමයි තියෙන්නේ සමාජයේ. ඒ නිසා තමයි ධර්ම ප්‍රතිලාභීන් නැතිව, ධර්මයට කැමැත්ත නැතිව, ධර්මයේ රසය ලබන්නේ නැතුව, ධර්මයේ අගය දකින්න නැතුව මේ ගොඩක් දෙනෙක් අතරමං වෙලා ඉන්නවා. ගොඩක් වෙලා හිතාගෙන ඉන්නවා මේ සිල්වත් බව කියලා කියන්නේ ඒ ටික සමාදන් වෙලා කනුවකට හේතු වෙලා හොඳට නිදාගත්තාම සිල් රැකෙනවා කියලා. එතකොට සිල්වත් බව කියන එක වැරදි තැනකින් තෝරගත්ත නිසා ඉතින් උඩ නගින්න නැතුව ඉන්නවා, බිම වාඩි වෙලා ඉන්නවා, නොකා ඉන්නවා, කන දේ පිළිකුල් කරලා කනවා. ඉතින් මන් දන්නේ ඕව නිවනට කොහොම උපනිශ්‍රේ කරගන්නවද, උපකාරක වෙනවද, බුද්ධ ආදී මහෞත්තමයෝ මොන තැන කොතන මේවා සමාදන් කරවා තියනවද කියන එක පිළිබඳව වෙනම ප්‍රශ්නයක් තියෙනවා. ඒවා පිළිබඳව ඉතින් හොයලා බලලා තමන් තේරුම් කරගන්නට ඕන. සැබෑ බුද්ධ ශාසනයේ බුදුහාමුදුරන්ගේ දේවල් මොනවද? ඒ වගේම නිගණ්ඨකයන්ගේ, තීර්ථකයන්ගේ දේවල් මොනවද? අපිත් එක්ක එකතු වෙලා තියෙන, සම්බන්ධ වෙලා තියෙන දේවල් කියලා අපි ගොඩාක් සැලකිලිමත්ව තේරුම් කරගන්න උවමනා කරන කාලයක් තමයි බුද්ධ ආදී මහෞත්තමයන්ගේ දේවල් පැත්තකට දාලා වෙන වෙන දේවල් එකතු පහතු කරගෙන කටයුතු කරන ස්වභාවයක් දක්නටත් ලැබෙන නිසා ඒවයින් නිවනක් නෑ පින්වත්නි. බුද්ධ ආදී මහෞත්තමයන්න් වහන්සේලා මේ ආධ්‍යාත්මය තුල තමන්ගේ සිත දකිමින් තුන්දොර සංවර කරමින් යන වැඩපිළිවෙලක් පෙන්නනවා. ඒකේ සිත තමයි මූලික. එහෙමනම් අවසාන ප්‍රතිෂ්ඨාව දැකීම සඳහා මූලික තමන් නිදන ඇඳින් මුලින්ම පටන් ගන්න ඕන. නිදා ගන්න ඇඳ ඉස්සෙල්ලා පිරිසිදු කරගෙන ඉන්නවද කියලා බලන්න ඕන. ඇඳගෙන ඉන්න ඇඳිවත පිරිසිදු කරගෙන ඉන්නවද කියලා බලන්න ඕන. ඒ වගේම තමන්ගේ ගේ දොරවත්ත පිරිසිදු කරගෙන ඉන්නවද කියලා බලන්න ඕන. තමන්ගේ වචන අන් අය රිදවන, පෙළන, තලන වචන පාවිච්චි කරනවද කියලා තමන් බලන්න ඕන. ඒ වගේම තමන්ගේ හිතන දේවල් තවත් කෙනෙක් තලන්න, පෙළන්න, විනාශ කරන්න තමන් හිතනවද? ඒවයින් වැළකී කරුණාව, දයාව, මෛත්‍රිය මුල් කරගත්ත යහපත් සිතුවිලි හසුරවන කෙනෙක්ද කියලා බලන්න ඕන. මේ තමයි ලදරු පාසලෙන් මුලින්ම සමත් වෙන්න ඕන මේ දේවල්. එහෙම සමත් වුණාට පස්සේ තමයි ගැඹුරු ධර්මයක් මෙනෙහි කිරීමට මනසේ අවකාශය සැලසෙන්නේ. මේ හිත කියන්නේ මහ පුදුම දෙයක් වෙනතුනේ. එක්කෙනෙක්ගේ ළඟ තියෙන දෙයක් නෙමෙයි, හැමෝගෙම ළඟ ඒ දේවල් තියෙනවා වෙනතුනේ. දැන් මා ළඟත් තිබිලා තියෙනවා. අකුසල සිතුවිලි මට පහළ වෙලා තියෙනවා. එතකොට පින්නතුන්ටත් ඒව පහළ වෙනවා කියලා Taman තේරුම් ගන්න ඕන. කවුරුත් ඔය නෑ වගේ හිටියර කාගෙත් සිතේ අකුසල සිතුවිලි පහළ වෙනවා. එතකොට යහපත් පුජ්‍යලයාගේ ස්වභාවය මොකද්ද? සිතුවිලි පහළ වුණයි කියලා නෙමෙයි, පහළ වුණාට පස්සේ බලනවා මේක මට හිත පිණිස පවතිනවද, අහිත පිණිස පවතිනවද, කුසල්ද අකුසල්ද, පවුද පින්ද කියලා ඒක බලන්න ඕන. එහෙම නැතුව මේ සිතුවිල්ල මටනේ පහළ වුණේ කියලා කටයුතු කරන්නේ නැතුව. ඒ නිසා සිතුවිලි පහළ වෙන්න පුළුවන්. ඒ සිතුවිලි දැකපු දේවල් අනුව, අහපු දේවල් අනුව, සමාජයේ අනුව, ජීවත් වෙන වටපිටාවේ අනුව, අන් අය කරන නිසා මමත් කරනවා කියලා, එහෙම නැත්නම් පොතක තිබිච්ච නිසා, කවුරු හරි කියපු නිසා කියලා Tamante ඒ සිතුවිලි පහළ වෙන්න පුළුවන්. නමුත් Taman බලන්න ඕන මේක කුසල්ද අකුසල්ද කියලා. නැත්නම් කොච්චර ආගම් ධර්ම වලින් මිත්‍යා දෘෂ්ටිය උගන්වනවද සම්මා දිට්ඨියක් වගේ. පාපය උගන්වනවද පිනක් වගේ. වැරද්ද උගන්වනව නේද හරි දේ වගේ. ඒ නිසා අපි විමර්ශුම් බුද්ධියෙන් බලන්න ඕන මේවා අපිට දෙලව හිත පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද කියලා. ඉතින් මේක කොතනින්ද තෝරගන්නේ ස්වාමීන් වහන්සේ? මේක හරිද මේක වැරදිද කියලා මම තෝරගන්නේ කොහොමද කියලා හිතන්න. හරි. Tamanට මෙන්න මෙහෙමයි බුදුහාමුදුරුවෝ හරිම සරල බොහොම ඉක්මනින් තේරුම් ගන්න පුළුවන් මැෂින් එකක් වගේ දෙයක් අපිට දීලා තියෙනවා. මොකක්ද මේ මැෂින් එක? අත්තානං උපමංකත්වා. Taman කල්පනා කරන්න ඕන මම මේ කරන දේ
අනුන්ට කරන දේ මට ලැබුණොත් කොහොමද? මේ විපත මේ දේ දැන් අපි හිතමුකෝ අපි කාට හරි ඊර්ෂ්‍යා කරනවා කියලා. Tamanට ලැබුණොත් මේ වගේ ඊර්ෂ්‍යාවක්, මේ වගේ වෛරයක්. අපි තව කෙනෙක්ගේ ಗುಣ නැසනවා කියලා හිතමුකෝ. Tamanගේ ಗುಣ නැසීමක් සිද්ධ වුණොත් මේ විදියට Tamanට කොහොමද සිද්ධ වෙන්නේ? Taman ආක්‍රමණශීලී වෙනවා කියලා හිතමුකෝ. පාරේ හරි යනකොට කවුරු හරි කෙනෙක් දවසක Tamanට මේ වගේ දෙයක් කළොත් Taman කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා බලන්න ඕන. අන්න එතන තමයි අත්තානං උපමංගත්වා කියන තැනින් තමයි හරි වැරදි දහමට අනුව සොයන්නේ. දැන් එතකොට සත්ව ඝාතනයක් කරනකොට කවදද හරි Tamanටත් මේ සතාට වගේම මේ වගේ අත්දැකීමක් ලබන්න වුණොත් කියලා බලන්න ඕන. ඉතින් එහෙම බලනකොට තමයි Tamanට තේරෙන්නේ අන්න Taman උපමා කරගත්තාම Tamanට තේරෙනවා මම මේ දේවල් ලබන්න අකමැති. ආන්න ඒ නිසා ඒ වගේම ලෝකයක් මේක ලබන්න අකමැති කියලා හරි දේ වැරදි දේ තේරුම් කර ගන්න ඕනේ. ඒ නිසා කරන්න ඔබ හැමදේම Taman ලබන්න කැමති දේවල්. සිතන්න හැමදේම Taman ලබන්න කැමති දේවල්. කියන්න හැමදේම Tamanුත් ලබන්න කැමති දේවල් පමණක්. මොකද කර්මානුරූපවම ලැබෙන ස්වභාවයකුත් විශ්වයේ පවතින නිසා ඒ නිසා කවමදාකවත් Taman ලබන්න අකමැති දෙයක් කරන්න එපා කියලා අපි මතක් කරන්න ඕන. දැන් ඔය සමහර උදවිය ඉන්නෝ අනිත් අයගේ යාන වාහන වලට ඉරිෂ්‍යා කරනවා. ඒක ඒගොල්ලන්ට මොකද්ද වෙන්නේ? ජීවිතේට වාහනයක යන්න හම්බ වෙන්නේ නැහැ. අනිත් අයගේ ගෙවල් දොරවල් වලට ඉරිෂ්‍යා කරනවා, ලෝභ කරනවා. එතකොට කවදාවත් ඒ වගේ ගෙයක් දොරක් හම්බ වෙන්නේ නැතුව යනවා. සමහර උදවිය ඉන්නෝ අනුන්ගේ ලස්සනට ඉරිෂ්‍යා කරනවා. එහෙම ඉරිෂ්‍යා කරාම කවදාවත් Tamanටත් ලස්සනක් ලැබෙන්නේ නැති වෙනවා. අනුන්ගේ නිරෝගීකමට ඉරිෂ්‍යා කරනවා. එතකොට Tamanට නිරෝගීකම නැතුව යනවා. මේක තමයි කර්මානුරූපව සිද්ධ වෙන දේ. කර්මානුරූපව සිද්ධ වෙන දේ. ඒ නිසා ජීවිතේ තමන්ගේ සිතුවිලි පහළ වෙන හැම දෙයක් එක්කම තමන් බලන්න ඕන මේක කුසල් සිතුවිලිද මේක අකුසල් සිතුවිලිද කියලා. අකුසල් බැහැර කරන්න ඕන නිරන්තරයෙන්. සබ්බ පාපස්ස අකරණං. පාප ධර්ම පාප කර්ම නොකරන්නට, අකුසල් චේතනා මුල් කරගත් දේවල් නොකරන්නට සිද්ධි දරා ගන්න ඕන. ඒකවල බුදුරජාණන් වහන්සේගේ හරිදේ වැරදිදේ කියලා බවට නිර්මාණය වෙන්නේ තනිකර තමන්ගේ සිතවිල්ල පිහිටන ආකාරයට අනුවයි කියලා බුද්ධ ආදී මහත්මයේ පෙන්වලා දීලා තියෙනවා. චේතනාව. ඉතින් මට මතකයි ජර්මන් ජාතිකයෙක් මගෙන් විමසුවා ඔයගොල්ලෝගේ දහමට අනුව ඔයගොල්ලෝ හරි දේ සහ වැරදි දේ තෝරගන්නේ බෙදාගන්නේ කොහොමද කියලා ඇහුවා. ඉතින් ඕක හරි ප්‍රශ්නයක්. ඉතින් සාමාන්‍ය කෙනෙක්ගෙන් අහුවනම් කොහොම උත්තරයක් දෙයිද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒ වගේ මිනිස්සෙකුට සරල උත්තරයක් දෙන්න පුළුවන් කමක් නැහැ. බෞද්ධයෙක් වුණාම මේ වගේ දෙයකට උත්තර හරියට ලබා දීම සඳහා හොඳ අවධියක් තියෙන්න ඕන. මේ වටින් පිටින් පොත් වලින් කියලා හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියපු විදියට තමයි අපි කරන්න කියලා එහෙම කිව්වොත් මේ තර්කෙ ගැලපෙන්නේ නැහැ. එතකොට එහෙනම් ඉතින් අනිත් ආගමිකයොත් ඒ විදියටනේ කරන්නේ. එතකොට ඒකත් හරි නේද කියලා ඇහුවොත් එතෙන්දි තර්කයේ පරදිනවා. ඉතින් හරි ගුණාත්මක බවකින් බොහොම සැලකිල්ලකින් මේ වගේ දේවල්ට උත්තර දෙන්න ඕන. එතකොට පින්වත්නි මාහට ශනිකවම ලබා දෙන්නට පුළුවන් කම ලැබුණ උත්තරේ තමයි මම කිව්වා ඔබ ගෑස් ලිප පත්තු කරලා ඒක උඩින් අත තිබ්බහම ඔබට දැනෙන දේ මොකද්ද? ඒ වගේම ඔබ අතට අයිස් කැටයක් ගත්තාම ඔබට දැනෙන දේ මොකද්ද? ඊට පස්සේ කිව්වා දෙආකාරයක් අරක එක විදිහක පිච්චෙනවා මේක සිසිලසක් දැනෙනවා කිව්වා. ආන්නේ විදිහට තමයි අපි හරි වැරදි හොයාගන්නේ.
වේදනාකාරී දේවල් Tamanට අනුන්ට කරන්නේ නොකර ඉන්නවා. සහනශීලී දෙයක් පමණක් Tamanට අනුන්ට ලෝකයට යහපත පිණිස පවතින දෙයක්ම පමණක්ම සිදු කරනවා කියලා කාරණයක්. ඉතින් මේ මිනිස්සයා ඒ පින්වතා බොහෝම සන්තෝෂයටපත් වුණා. ඒ කාරණෙන් ඒක නම් බොහොම හරි. ඒක කොයි ආගමට වුණත් කාට වුණත් ඒක ගැළපෙනවා කියලා සතුටටපත් වුණා. දවසක් ඒ වගේම පින්නතුනේ තව මේ රටේ තවත් ආගමක ප්‍රධානී මේ මට බස්රියේදී මුණ ගිහිලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. හිමින් සැරේ කනට කිට්ටු කරලා ඇහුවා ඔබ වහන්සේ අදහන්නේ මොන දෙවියෝද කියලා ඇහුවා. දෙවියෝ විශ්වාස කරනවද කියලා ඇහුවා මුලින්ම. එවිට මම කිව්වා ඔව් විශ්වාස කරනවා. ඊට පස්සේ හිමින් සැරේ කනට කිට්ටු කරලා අහනවා ඔබ වහන්සේ අදහන දෙවියෝ කවුද කියලා ඇහුවා. විශ්වාස කරන දෙවියෝ ඉන්නවද ඒ කවුද කියලා ඇහුවා. මම ඔහුට බොහෝම කල්පනා කරලා උත්තරයක් ලබා දුන්නා. ඒ උත්තරේ මෙන්න මේකයි පින්වත්නි. ඔබත් මේව ගැන ටිකක් දැනගෙන කල්පනාව ඇති කරගෙන ඉන්න එක හොඳයි. ඒ උත්තරේ තමයි මං අදහන දෙයියෝ මම්ම තමයි කියලා. ඔහු විමතින් මා දෙස බලාගෙන හිටියා. මම අදහන දෙයියෝ මම්මයි. මමමයි. එතකොට ඒකට හේතුව මම ඔහුට ප්‍රකාශ කළා. ඒකට හේතුව මට මාව පැය 24ෙම දැනෙනවා. එතකොට මගේම ක්‍රියාව තුළ ප්‍රතිඵල මම ලබනවා. මට මාව හසුරුව ගන්න පුළුවන්. මට පිළිසරණ වෙන්න පුළුවන්. පිහිට කර ගන්න පුළුවන්. මා තුළ අකුසලයේ බැහැර කිරීම, කුසලයේ වර්ධනය කිරීම, පවින් වැළකීම, පින සිදු කිරීම මේ සියල්ලටම මා තුළ සිද්ධ කර ගන්න පුළුවන්. එතකොට වඩාත්ම Tamanට පිහිට වෙන කෙනා තමයි Tamanගේ දෙවියා. එතකොට මගේ දෙවියන් කවුද? මමමයි කියලා මම කිව්වා. ඊට පස්සේ එතුමා බොහොම කල්පනා කළා කිව්වා ඒක නම් ප්‍රතික්ෂේප කරන්න බැරි දෙයක් කිව්වා. ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ කිව්වා. එකක වෙන්න බැරි වුණත් එයාට ඒක ප්‍රතික්ෂේප කරගන්න බැරි තත්ත්වයක් වෙන්නේ නැති. එකක වෙන්නේ නැහැ නේ තර්කයකට එන පුජ්‍යලේ හරි වුණත් ඒකට එකඟ වෙන්නේ නැහැ ලේසි. ඊට පස්සේ මම ඇහුවා කවදාවත් අපිට SMS එකක් එවලත් නැති. එහෙම නැත්නම් ඊමේල් එකක්, ෆැක්ස් පණිවිඩයක්, ඔය මොනවා හරි කියන ලියුමක්, තැපෑලකින් ලියුමක් හරි එවල නැති. දැකලත් නැති. මට සංවේදීත් නැති. කෙනෙක් මං විශ්වාස කරන්නේ කොහොමද කියලා. ඉතින් එතුමා ඒ ගැනත් කල්පනා කරගෙන හිඳලා කිව්වා ඒකත් ප්‍රතික්ෂේප කරන්න බෑ කිව්වා. කවදාවත් දැකලා නැහැ. කවදාවත් මට ඊමේල් එකක්, ෆැක්ස් එකක්, SMS එකක් මොකක්වත් එවලා නැහැ, ලියුමක්වත් එවලා නැහැ. ඉතින් මං අර ඈත නොපෙනෙන කවුදෝ කෙනෙක් මනක් කල්පිතවම ආගෙන එහෙම කෙනෙක් වෙනුවෙන් යදින එකේ තේරුම මොකද්ද කියලා අහුවාම මේ මිනිස්සු විමතියෙන් බලාගෙන හිටියා. ඒ වගේම හොඳටම දාඩිය දාන්න පටන් ගත්තා. දැන් දාඩිය නෑ වෙන්න දානවා. ඉස්සෙල්ලා දාඩිය දාමින් තිබුණේ. පස්සේ මේ කතන්දර ටිකත් එක්ක දාඩිය දාන්න පටන් ගත්තා. ඒ වගේම මම ඊළඟ ප්‍රශ්නයක් ඇහුවා. අන් අයගේ පිහිට පිළිසරණ නිරන්තරයෙන්ම අපේක්ෂා කරන අය මේ ලෝකේ ඉන්නවා. මං කිව්වා ඒගොල්ලෝ තමයි ආබාධිත අය. ස්පේන් නැත්තම් පිහිට පිළිසරණ පතනවා. අතපය ආබාධිත නම් පිහිට පිළිසරණ පතනවා. නමුත් ශක්තිමත් මිනිසෙක් දෙපයින් ඇවිදගෙන යන්න හැකි මිනිසෙක් වර්ණ දැකිය හැකි මිනිසෙක් ශබ්ද ඇසිය හැකි මිනිසෙක් තනිව ඇවිදගෙන යනවා කාගේවත් පිළිසරණක් පිටක් බලාපොරොත්තු වෙන්නේ නැහැ Tamanටම Taman පිහිට කරගෙන කියලා. ඒක තමයි අත්තාහි අත්ත නොනාතෝ.
එවනම් මේ ලෝකේ දුර්ලභ මිනිස් කණ්ඩායම තමයි තමාට තමා පිට කරගත්ත පිළිසරණ කරගත්ත මිනිස්සු පිරිස. එතකොට මේ ලෝකේ වැඩිපුරම ඉන්නේ කාගෙන් හරි පිටක් බලාපොරොත්තු වෙන පිරිස. එවනම් කාගෙන් හරි පිටක් බලාපොරොත්තු වෙන්න සිටින මිනිස්සුયો සඳහන් කරන්න පුළුවන් අබ්බගාතයෝ හැටියට. එහෙම නැත්නම් ආබාධිතයෝ හැටියට. ඒ කියන්නේ ආබාධිතයෝනේ මේ ලෝකේ හැමතිස්සෙම පිටක් පිළිසරණක් බලාපොරොත්තු වෙන්නේ. ආබාධිත නැති අය පිටක් පිළිසරණක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ශක්තියෙන් ඒගොල්ලෝ නැගී ඉන්නවා. එවනම් මේ ලෝකේ ඉන්නේ වැඩිම මානසික ආබාධිතයෝද මානසිකව ශක්තිමත් අයද? ඒක අපි තේරුම් කරගන්න ඕන. ඒ නිසා මානසික ශක්තිමත් අය මේ ලෝකේ අවශ්‍යයි. ඒ කියන්නේ මේ ලෝකේ හැමෝම දෙවියන් යදින පිරිසක් බවට පත් වුණොත් මරණින් පස්සේ දෙවියන් බවට පත් වෙන්න කෙනෙක් නැති වෙලා යනවා. එතකොට මේ ලෝකේ දෙවියන් බවට පත් වෙච්ච අය දෙවියෝ යද්දද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලෝ දෙවියන් යද්දේ නැහැ දෙවියන් බවට පත් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේ යද සිටියොත් බුදු වෙන්නේ කවුද? බුදු වෙන්න කෙනෙක් ඉන්න එපා. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් බලාපොරොත්තු වුණේ අනුබුදු කෙනෙක් නිර්මාණය කිරීම. එතකොට දෙවියන් ඉදිරියේ බලාපොරොත්තු වෙන්න ඕන දෙවියෙක් වීම මිස හැමදාම දේව දාසයෙක් වෙන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බලාපොරොත්තු වෙන බුද්ධ දාසයෙක් වෙන්න නෙමෙයි. ඒ බුද්ධත්වයට පත් වෙන්න. බුද්ධත්වයට පත් වෙනවා කියලා කියන්නේ අරිහත්ත්වයට පත් වෙන එකට තමයි පින්නතුනි බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ. එhmenan දාසයෙක් වෙන්න යාචකයෙක් වෙන්න නෙමෙයි එවන් වූ උත්තරීතරත්වයකට බුද්ධ ආදී මහෞත්මයපත් වෙච්ච උත්තරීතරත්වයකට තමනුත්පත් වීම සඳහා කියන අදිෂ්ඨානය මනුෂ්‍යයන් තුළ ජනිත වෙන්න ඕන. ඒ වගේම තමන්ට තමන් පිළිසරණ පිහිටයි කියන අවබෝධය ඇතුව ජීවත් වෙන්න ඕන. අන්න එතකොට ඒ ඇත්තෝ මේ සමාජය තුළ ලෝකය තුළ දේවත්වයට එහෙම නැත්නම් බුද්ධත්වයට උසස් කොට පිදුම් ලබන කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් පින්නතුන් 16 බවට පත් කරන්න නෙමෙයි අපි උත්සාහ කරන්නේ උත්තරීතරත්වයට පත් කරන්න. ඉතින් මෙන්න මේ කරුණු කාරණා අපේ පින්නතුන්ගේ ජීවිතවල නිවැරදි කරගෙන ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්න ඕන. දැන් ජීවිතේ ගොඩාක් දෙනෙක් ආගමකට දෙවියන්ට කර්මයට ග්‍රහයන්ට බාර දීලා ඉන්නේ. ඒක හරි ලේසි. වගකීම තමන් ගන්න නැතුව ඉන්න එක හරි ලේසියිනේ. ඕක මට නෙමෙයි අයිති. අරයට අයිති මෙයාට අයිති කියලා පැනලා ඉන්න එක තමයි ලේසි. වගකීම් බාර ගන්න එක හරි අමාරුයි. වගකී යුත්තේක් වෙන එක හරි අමාරුයි. ඒකට වගකී යුත්තේක් වීම බරක් තමයි. නමුත් ඒ වගකීමේ යුත්තේක් වෙලා ඒ කාරණේ සම්පූර්ණ කරගත්තොත් Tamante ඒ තුලින් විශාල සිතක් ශාන්තියක් ජයග්‍රහණයක් තියෙනවා. එහෙම නැත්නම් ජීවිතයේ උගසට තියලා තමන් කුලීගයක ඉන්නවා වගේ ජීවත් වෙලා මැරිලා යනවා. මනුස්ස ජීවිතයේ යගේ මොකද්ද කියලා දන්නේ නැහැ. දැන් මිනිස්සුන් මොනවදෝ අභියෝග රාශියක් මැද්දේ දුවගෙන යනවා. මිනිස්සුන් දන්නේ නැහැ මිනිස්සුන් කුමක් සඳහා මේ කටයුතු කරගෙන යනවද කියලා. මොකද්ද මිනිස්සුන්ගේ අවසාන අභියෝගය? කීර්තිය ප්‍රසිද්ධිය ලබන එකද? බලය ලබන එකද? ධනය ලබන එකද? මේ සියලු සැප සම්පත් කියලා හිතාගෙන ඉන්න යාන වාහන යකඩ ගොඩවල් ටිකයි හුණු බිත්ති ටිකකුයි ගෙවල් දොරවල් ටිකකුයි ලබන එකද මේ පරිපූර්ණත්වය? මිනිසුන් මොහොතක් සිතන්න ඕන මිනිසුන්ගේ මේ දුවන ගමනේ පරිපූර්ණත්වය මොකක්ද? කවරක්ද? හිතන්න ඕන මිනිසුන්. එහෙම කල්පනා කරලා තමන් අර්ථ සම්පන්න දේද සොයන්නේ කියලා බලන්න ඕන.
අන්න ඊට පස්සේ තමයි තමන් මේ සෝතාපන්න මාර්ගයට වැටෙන්නේ. ආධ්‍යාත්මික නිවන තමයි සදාතනික විමුක්තිය කියන දේ සොයන පටන් ගන්න. එහෙමනම් සිත තුළ දැකීම තුළ ප්‍රඥාව තුළ ජයග්‍රහණ තමා තුළ ජයග්‍රහණ තමා ලබන්නට උත්සාහ කරනවා. අන්න විශිෂ්ටම මාවත. අනිත් අය ඕන තරම් මේ පාරවල් වල වේගෙන් දුවගෙන යන්න දෙන්න. ඒගොල්ලන්ට ඉහළටම ගිහිල්ලා ආයි හැරිලා ඉන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව වැරදි පාරක කොච්චර වේගෙන් දිව්වත් වැඩක් නැහැ නේ පින්නතුනේ. වැරදි පාරක කොච්චර වේගෙන් දිව්වත් වැඩක් නැහැ. මිරිඟුවක් පස්සේ කොච්චර වේගෙන් දිව්වත් වැඩක් නැහැ. මොකද ජලය හම් වෙන්නේ නැහනේ. අන්න ඒ වගේ මිත්‍යා දෘෂ්ටියක් පස්සේ දවසට 100 පාරක් වැන්දත් ඇදහුවත් වැඩක් නැහැ. කවදාවත් ඒ වයින් අපායක් මිස සුගතියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුද්ධ ආදී මහෞත්මයෝ දේශනා කරනවා මිත්‍යා දෘෂ්ටිකයා දවසට 100 පාරක් තමන්ගේ ආගම අදහලා නොකඩවා අවුරුදු 100ක් අදහනවා. ඊට වඩා කුසල් රැස් වෙනවා ආර්ය මහා සංඝරත්නයේ ඉන්න පැත්තට හැරිලා දොහොත් මුදුන් දීලා වැන්දහම කියලා දේශනා කළා. එතකොට වැදගත් වෙන්නේ පින්වත්නි මිත්‍යා දෘෂ්ටියක් දවසට 5 සැරයක් 10 සැරයක් එහෙම නැත්නම් 100 සැරයක් අදහන එකද එක සැරයක් ආර්ය මහා සංඝරත්නයේ උදෙසා මාගේ මේ වන්දනාව වේවා කියලා වන්දනා කරන එකද ශ්‍රේෂ්ඨ වෙන්නේ? අර එක සැරයක් වන්දනා කරන එක 100ක් අවුරුද්දක් දවසට 100 සැරයක් මිත්‍යා දෘෂ්ටියක් අදහනවට වඩා ශ්‍රේෂ්ඨයි. ඒ නිසා හරි දේ තෝරගන්න නැත්නම් අපේ මිනිස්සු මේ හරි පුදුමෙට හරි ලොකුවට කියනවා අහවල් ආගම 10 සැරයක් අදහනවා, අහවල් අය 5 සැරයක් අදහනවා, මම නම් 3 පාරක් බුදුන් වදිනවා. ඒ වගේ හරි මෝඩ කතා කියනවා මේ සමාජයේ වගකී යුත්තන් පවා. ඒ දහම් පිළිබඳව නොදන්නා උදවිය බුදුහාමුදුරන්ට 3 පාරක් නෙමෙයි හැම තැනස්සෙම වැදගෙන ඉන්න ඕන. හැම තිස්සෙම වැදගෙන ඉන්න ඕන. ඒ කියන්නේ සරණං ගච්ඡාමි කියන්නේ 3 පාරක් නෙමෙයි පින්නතුනේ කෝටි 100 වතාවක් දවසට බුදු කෙනෙක් වඳින්න ඕන. බුදුහාමුදුරන්ට වඳින්න ඉතින් මිනිස්සු බුදුන් දැකලා ඉන්න එපා ඉස්සෙල්ලා. ඔය බුදුන් වඳින කට්ටිය බුදුන් දැකලාද බුදුන් වඳින්නේ? නෑ. ඔවුන් හිතාගත්ත මනක් කල්පිතයකට සහ රූපයකට ලෝක මායාවකට කරන ක්‍රියාවලියක් පිළිම වන්දනාවක් තියෙන්නේ. බුදුන් දැකලා වඳින පිරිසකුත් ඉන්නවා. ඒ ධර්මයේ හොඳට තේරුම් අරගෙන යථාබෝධයක් ඇතුව බුදුහාමුදුරන් වෙනුවෙන් දෝත් නගා වඳින අය. නැත්තම් වඳින්නේ නැත්තම් ගඩොල් ටිහිකුයි සිමෙන්ති ටිහිකුයි තමයි වඳින්න සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුන් දැකලා බුදුන් වඳින්න, බුදුන් නොදක වැන්දොත් එහෙම වඳින්නේ ඒකාන්තයෙන්ම සිමෙන්ති ගඩොල් වලට තමයි. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ කියන්නේ සත්වයේ පුජ්‍යලයක් කියලා පිළිගන්න පිරිසද වැඩි, සත්වයේ පුජ්‍යලයක් නොවේ කියලා පිළිගන්න පිරිසද වැඩි. 100%ක්වත් නැහැ පින්නතුනේ සත්වයේ පුජ්‍යලයක් නොවේ කියලා බුදුහාමුදුරු පිළිගන්න අය. අනිත් අය 95%ක්ම පිළිගන්නේ බුදුහාමුදුරු සත්වයේ පුජ්‍යලයක් කෙනෙක් හැටියට. බුදුහාමුදුරු ඉපදුනේ කොහෙද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. බුදුහාමුදුරු දේශනා කරේ මොකද්ද කියන එක ප්‍රශ්නේ. ඒකයි අවබෝධ කරගන්න ඕනේ. කොහේ ඉපදුනත් කමන්නේ බුදුහාමුදුරු. ඒ විශ්වයේ උපදින්නේ. ඉන්දියාවට අයිති වෙන්නත් පුළුවන්. ලංකාවට අයිති වෙන්නත් පුළුවන්. වෙන රටකට වෙන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරු කිසිම ගෝත්‍රයකට නැති කෙනෙක්. කිසිම ගෝත්‍රයක් අල්ලගත්තේ නැති උත්තමයෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දහම මොකද්ද කිව්වේ කියලා තේරුම් ගන්න. ඒකට කෙනෙක් හිතන්න පුළුවන් අපි දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තේරුම් අරගෙන ඉන්නේ කියලා.
දැන් ගොඩාක් උදවිය යන්තමින් බුදුදහම තේරුම් ගත්ත අය හිතාගෙන ඉන්නෝ බුදුහාමුදුරු දේශනා කරේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ ඔක්කොම අතහැරලා දාන්න එතකොට හරියයි කියලා. ඉතින් එහෙම කළාම එහෙම වෙනව නම් කී දෙනෙක් මේ ලෝකේ නිවන් දැකලාද? මේ තමගේ ගේ දොරට තියෙන කැමැත්තයි තමන් මේ පොඩි කන්න බොන්න තියෙන ආසාවල් ඒ ටික අතහැරලා දැම්මහම නිවන් දකින්න පුළුවන් නම් මේ ලෝකේ ගොඩාක් මිනිස්සු නිවන් දැකලා. දැන් එක දවසක් මහත්මයෙක් කැලේ ගිහලා සායනංශ මට නිවන් දකින්න මොකක්ද අතහරින්න කියන්නේ මම ඔක්කොම මේ දැන් අතහැරලා දානවා. ලියලා දෙන්න ඕන නම් ලියලා දෙනවා පූජා කරන්න ඕන නම් පූජා කරන්න දෙනවා ඔක්කොම මම අතහරිනවා මගේ මේ ඇඟේ පතේ අතේ ඔක්කොම තියෙන දේවල් මම අතහැරලා දානවා. ඔරලෝසු මුදු මාල බැංකු කාඩ් ඉඩකඩම් ඔප්පු තිරප්පු ඔක්කොම මම අතහැරලා දානවා මට මේ මොහොතේ රහත් බව දෙනවා නම් කියලා යංගි ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි ඉදිරියේ ඇවිල්ලා කිව්වොත් එහෙම ආම්දුරු කෙනෙකුට පුළුවන් ද වැඩේ කරන්න. ඊට පස්සේ ඉතින් කියන්න තියෙන වටේ යන කතාවක් තමයි කියන්න වෙන්නේ තමනුත් නොදන්න. එහෙම නැත්නම් විශ්වාසයේ පදනම් කරගෙන ප්‍රත්‍යක්ෂ වූ දෙයක් අහවල් පොතේ තියෙනවා මෙහෙම කරොත් හරියයි කියලා අහවල් පොතේ තියෙනවා 7 දවසෙන් දකින්න පුළුවන් කියලා අහවල් පොතේ තියෙනවා මෙහෙම කරොත් පුළුවන් කියලා Taman නොදන්න දෙයක් කොහේ අර අර්ථ ශූන්‍ය පදවලකට අහුම්කම් දෙන්න තමයි සිද්ධ වෙන්නේ බොහෝ දෙනෙක් තුලින්. ඉතින් මේක ඍජු ප්‍රතිපදාවක් හැටියට දේශනා කරන්න පුළුවන් කීයෙන් කී දෙනාද මේ ලෝකෙම ඉන්නේ. මේ ලෝකේ අතහැරීම ගැන කතාවක් නැහැ. අල්ල ගැනීම ගැන කතාවකුත් නැහැ. කන බොන එක පිළිබඳව කතාවකුත් නැහැ පින්නතුනේ. ඉස්සෙල්ලා මේ ලෝකේ තේරුම් ගන්න මේ ලෝකෙ කිසිම දෙයක් තමාවත් Tamanට අයිති නැහැ කියලා තේරුම් ගන්න. Tamanගේ සිතත් Tamanට අයිති නැහැ කියලා තේරුම් ගන්න. මේවා අල්ලගත්ත නිසා තමයි ලෝභය ඇති වෙන්නේ, ද්වේෂය ඇති වෙන්නේ, තරංගකාරීත්වය ඇති වෙන්නේ, පරයා යන්නේ, ಗುಣ නසන්නේ, ಗುಣ මකන්නේ. මේ ඔක්කොම කරන්නේ මමෙක් ඉන්නවයි කියලා අල්ලගත්ත තැන. මමෙක් නැහැයි කියලා දැනගත්ත තැන, අවබෝධ කරගත්ත තැන තර්කය නැහැ, තරංගය නැහැ, අභියෝග නැහැ. එයාගේ ආයතික සංවරය සිද්ධ වෙන ස්වභාවයෙන්ම වෙනතුනේ. ඒක ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා පින්නතුනේ. එතන ගත හැකි කිසිවක් නැත කියලා තේරුම් ගත්තොත් මේ ගන්න දෙයක් තියෙනවා කියලා හිතාගත්ත සමාජනේ මේ තරංගේ තියෙන දේ පරිහරණය කරගෙන තියෙන දේ භුක්ති විඳලා ජීවත් වෙන්නේ නැතුව මේ ලෝකෙ මිනිස්සු තරංගයක් කරනවා ලේබලයකට. ආගමික ලේබලේ ලෝකෙ පුරා පතුරව ගන්න, ජාතික ලේබලේ ලෝකෙ පුරා පතුරව ගන්න, වාර්ගික ලේබලේ ලෝකෙ පුරා පතුරව ගන්න, තමන්ගේ භාෂාව ලෝකෙ පුරා පතුරව ගන්න, තමන්ගේ ජාතිය තමන්ගේ අනසක ලෝකෙ පුරා පතුරව ගන්න. පුදුම විදියට වෙරදරනවා. ඉතින් ඒ මායාකාරී ලෝකයේ ඔබ හසු නොවි ඒ ලෝකෙන් ඈතට පැනලා තමගේ ජීවිතයේ යථාර්ථය, ලෝකයේ යථාර්ථය, සම්මුතිය, පරමාර්ථය මොකද්ද කියලා හරියට තේරුම් කරගන්න. 100% අයිති නැති බව අඳුනගත්ත කෙනාට මොනවද කරන්න තියෙන පිළිතුරේ? 100% Tamanට අයිති නැති බව තේරුම් ගත්ත කෙනාට කරන්නට කිසි දෙයක් නැහැ. කරන්නට දෙයක් ඉතුරු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ තාමත් 100% අඳුනගෙන නැහැ අයිතියක් නැති බව. කෙනෙක් නැති බව, පුජ්‍යලයක් නැති බව අඳුරගෙන නැහැ තාම. ඒකයි දුවන්නේ. මේ නිවන් දකින්න උත්සාහයක් තියෙන පුජ්‍යලයා තුළ. බණහන උත්සාහය තියෙන්නේ පුජ්‍යලයා තුළ කියලා වටහා ගන්න ඕන. ඇලෙන්න, ගැටෙන්න, බැඳෙන්න, රැඳෙන්න මේ ඔක්කොම කරන්නේ පුජ්‍යල ආවේගයන් තුළ කියලා
මතක තියාගන්න ඕන. එතකොට පුජ්‍යල ආවේගයන් තියෙනකොට ඒ පුජ්‍යලයා තුළ ඒ පීඩන කොහෙන් හරි යවා ගන්න ඕන. අපිට ඒක සමාජය තුලත් දකින්න පුළුවන්කම තියෙනවා. දැන් ත්‍රස්තවාදයක් තියෙනකොට ත්‍රස්තවාදයක් එක්ක ගැටෙනවා. ඊට පස්සේ ඒ ත්‍රස්තවාදයේ වුණාට පස්සේ ඔවුන් ගැටෙනවා. එතකොට මම බැලුවා මේ මොකද කියලා. ගැටීම කියන સિદ્ધාන්තයක් තියෙනවා මිනිස්සයා තුළ. ඒක තමගේ ගෙදර නෝනාගේ පිටින් හරි ළමයින්ගේ පිටින් හරි අල්ලපු ගෙදර මිනිස්සයාගේ පිටින් හරි යවා ගන්න ඕන. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේක හොරි කහන අර හොරි හැදිච්ච බල්ලෙක් වගේ කියලා. ඒ හොරි කහන මිනිස්සෙක් වගේ කියලා. එතකොට මේ හොරි හැදිච්ච මිනිස්සයා මේ වේදනාවට කොහේ හරි දුවන්න ඕන. ඉතින් මේක තමයි ස්වභාවය පිළිතුරේ. එතකොට මේ මිනිස්සු මේ අතහැරලා දාන්නේ මේ සමාජය තුළ පීඩන අතහැරලා දාන්නේ. ඉතින් මේ වගේ විද්‍යාත්මක ධර්මයක්, න්‍යායාත්මක ධර්මයක් අපිට තිබීම පිළිබඳව අපි එවැනි ධර්මයක් අදහින එක පිළිබඳව දහස් වාරයක් ඔබ සන්තෝෂ වෙන්න. මේ මහ පොළොව තුල ඉපදිලා සම්මාදිට්ඨික වචනයක් අහන්න ලැබෙන්නේ නැහැ පින්නතුනේ 90%කටම ලැබෙන්නේ නැහැ. 10%කටයි හම්බ වෙන්නේ සම්මාදිට්ඨික වචනයක් අහන්න. ගැඹුරු ආර්ය උත්තමයේ වචනයක් අහන්න ලැබෙන්නේ ඊටාම සුළු පිරිසකටයි. ඒ වචනය තමාගේ ආධ්‍යාත්මේ නිවන සුළුයි. ඒ වචනේ අගනිට්ඨා බ්‍රහ්ම ලෝකයේ ඉක්මවා යනවා පින්නතුනේ. ආර්ය ශ්‍රාවකයන්ගේ වචනේ ලෝකෝත්තරව යනවා. ගොඩාක් අය හිතාගෙන ඉන්නවා මේ බුදුරජාණන් වහන්සේ අර ටෙලිෆෝන් කේබල් එලලා වගේ මේ ලෝක ධාතුව ඉක්මවලා බණ කියනවා කියලා. එහෙම ගන්න මෙහි පෙන්නන්නේ හිත ඇතුලේ පවතින ස්තරයන් තියෙනවා, තල තියෙනවා. මේ තලයන් ඔබට ගිහිල්ලා ලෝකයේ කියන සීමාව, සමස්ත විශ්ව සීමාව ඉක්මවලා එතනින් එහාට කතා කරන්න පුළුවන් ගුණය තමයි මේ පෙන්වන්නේ. බුදුහාමුදුරන්ගේ වචනය බ්‍රහ්ම ලෝකත් ඉක්මවා යනවා කියන එකේ අදහස් කරන්නේ අන්න ඒකයි. එතකොට ඕනම ආර්ය ශ්‍රාවකයෙක් බ්‍රහ්ම ලෝකෙ ඉක්මවා යන්න ධර්මයේ දේශනා කරේ නැති වුණොත් නිවන් දකින්නේ ඕනම කෙනෙක් නිවන් දකින්නේ බ්‍රහ්ම ලෝකෙ ඉක්මවා ගිහිල්ලා, දේව ලෝකෙ ඉක්මවා ගිහිල්ලා, 31 තලයේ ඉක්මවා ගිහිල්ලා තමයි ඕනම කෙනෙක් නිවන් දකිනකොට නිවන් දකින්නේ. ඔය එක තලයක හරි රැඳුනොත් නිවන් දකින්නේ. මානසික තලයකට බාහිර තලයක් තියෙනවා. ඒකේ තර්කයක් නැහැ. ආධ්‍යාත්මය තුළ බ්‍රහ්ම ස්වභාවයක් තියෙනවා නම් බාහිරේ බ්‍රහ්ම ස්වභාවයක් තියෙනවා. ආධ්‍යාත්මය තුළ දේව ස්වභාවයක් තියෙනවා නම් බාහිරේ දේව ස්වභාවයක් තියෙනවා. ආධ්‍යාත්මය තුළ තිරිසන් ස්වභාවයක් තියෙනවා නම් බාහිරේ තිරිසන් ස්වභාවයක් තියෙනවා. ආධ්‍යාත්මය තුළ පෙරේත ස්වභාවයක් තියෙනවා නම් බාහිරෙත් පෙරේත ස්වභාවයක් තියෙනවා. ආධ්‍යාත්මය තුළ නිර ස්වභාවයක් තියෙනවා නම් මරණින් පස්සේ උපදින දැවෙන නිර ස්වභාවයකුත් බාහිරේ තියෙනවා. ඒක තර්කයක් නෑ. නමුත් මේ බුද්ධ ආදී මහෝත්තමය පෙන්වන්නේ ආධ්‍යාත්මය තුලින්. ඒක අඳුනගෙන ඒවා ඉක්මවා දැකීම ගමන් කිරීම කියන්නේ. දිට්ඨිගත නොවීම, සංකල්පගත නොවීම, පංච උපාදානස්කන්ධයේ හේවත් ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන එකකට වැටෙන එක තමයි කොතෙන්ට ගියත් මේක වෙන්නේ කියලා. ඒ සියල්ලකින් නිරුද්ධ වූ ධම. අන්න එතන තමයි ලෝකෝත්තර බව තියෙන්නේ. අන්නේ ඒ හැම දෙයකින්ම මනස නිරුද්ධ කර ගැනීමේ ක්‍රියාවලිය. ඒ නිරුද්ධගත ස්වභාවය පුරුදු පුහුණු කර ගන්නට, තේරුම් කර ගන්නට, අවබෝධ කර ගන්නට මහන්සි ගත්තේ උත්තමයි. ඒකට කියන්නේ තමා ඉක්මවනවා කියලා. ඒ තමා ඉක්මවා ගැනීම සිද්ධ කරන්න. එසේ සිද්ධ කරගත්තොත් තමයි අර මේ ලෝකයේ තියෙන
පුහු ස්වභාවයන් සියල්ලම ගති ස්වභාවයන් සියල්ලම දූරීභූත කරලා ඒ විශිෂ්ට ඥානය ඇතුව වාසය කරන්න හැකියාව තියෙන. නැත්තම් ඉතින් වාහනයකට ඩිංගක් වෙලා හේතු වෙලා හිටියත් වාහනයක් හිතෙන් අල්ල ගන්නවා. මේ පොඩ්ඩක් ගෙදරක් දිහා බැලුවත් ඒ ගෙවල් තදින් අල්ල ගන්නවා. භාණ්ඩයක් දිහා බැලුවත් ඒක හිතෙන් වෙලා ගන්නවා හොස් ගාලා. පුජ්‍යලයක් දිහා බැලුවත් පුජ්‍යලයා හිතෙන් වෙලා ගන්නවා හොස් ගාලා. ඒකට හේතුව තමන්ගේ සිතෙහි ආදීනව නොදකීම. මේ ෂණයක්වත් නොපවතින ෂණයක ඇතුව පැවත නැතුව බිඳි බිඳි යන පහන් දැල්ලක් වාගේ තියෙන මේ හිත ඒකකයක් කියලා හිතලා ඒ හිත වෙනුවෙන් වැඩ කිරීම මායාවක්. එතකොට මිනිස්සු මේ පුරවන්න උත්සාහ කරන්නේ මායාවක්. අර වලහ මීවද කඩනවා වගේ තමයි. කැලෑවල් වල ඉන්න මිනිස්සු වලහින් දැක්කම වලහ පස්සේ යනවලු. ඉතින් එයා කරන්නේ මීවද කඩ කඩ පිටිපස්සට යොමු කරනවලු. ඉතින් පිටිපස්සෙන් ඉන්න කෙනාට තේරෙන කූඩයක් අරගෙන ගිහිල්ලා අර ඔක්කොම දාගෙන එන්න. හැරිලා බැලුවාම එක මීවදයක්වත් නැහැ. එතකොට මිනිස්සුත් මේ ලෝකේ මමත්වයේ වෙනුවෙන් විශාල වැඩ කරනවා පින්වත්නි. මමත්වයේ වෙනුවෙන් වැඩ කරලා හැරිලා බලනකොට කවුරු වෙනුවෙන්ද මොනවද මේ කරේ කියලා හිතෙනවා. දැන් මහා තරංගයක යුද්ධයක ගිහිල්ලා වැඩ කරනවා. නොහිතපු වෙලාවක කොරෝනා හරි මොනවා හරි ඇදිලා ওই මිනිස්සු මැරෙනවා. ඉතින් මේ මිනිස්සුන්ට ජීවිතය ගැන කල්පනා කරන්න ටයිම් එකක්වත් නැහැ. අඩුම තරමේ කල්පනා කර ඉඳලවත් ජීවිතේ මේ යන්න තරම්වත් වෙලාවක් නැහැ මිනිස්සු මේ යනවා. එතකොට ඒ දවස් උදා වෙන්න කලින් වේලාසනින් තේරුම් ගන්න තථාගතයන්න් වහන්සේගේ ධර්මය මොකද්ද කියලා. තථාගතයන්න් වහන්සේගේ ධර්මය ඇලෙන්න නෙවෙයි පින්වත්නි. තථාගතයන්න් වහන්සේගේ ධර්මයේ ගැටෙන්න නෙවෙයි පින්වත්නි. මේ දෙකෙන් නිදහස් වීම සඳහා. ඉතින් මේ දෙකෙන් නිදහස් වෙන්න කියලා කිව්වම ආයි අන්තයකට වැටෙනවා. ඒ අන්තයකට වැටෙන්නත් එපා. මොනම අන්තයකටවත් යන්න එපා. එහෙමනම් කෙනෙක් පුජ්‍යලයක් ආත්මයක් මමත්වයක් නැති තැන ජීවත් වෙන්න ඕන. එතෙන්ට කීර්තිය අවශ්‍යකුත් නැහැ, ප්‍රසිද්ධිය අවශ්‍යකුත් නැහැ, නින්දාව අවශ්‍යත් නැහැ, මොකවත් අවශ්‍ය නැහැ. දැන් මේ ලෝකේ අපි දකලා තියෙනවා කීර්තිය ප්‍රසිද්ධිය වෙනුවෙන් වැඩ කරනවා. වැඩක් නැහැ ඒවා. එතකොට මේ ලෝකේ දේවල් යම් අපේක්ෂාවෙන් ජීවත් වෙනවා. වැඩක් නැහැ. ඒවා ලැබෙන දේවල් ලැබෙද්දාවි, නොලැබෙන දේවල් නොලැබෙද්දාවි, ලැබෙනවා නම් ලැබෙන්න පුළුවන්කමකුත් තියෙනවා, නොලැබෙනවා නම් නොලැබෙන්න පුළුවන්කමකුත් තියෙනවා කියලා තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕන. ඒක තමයි ලෝක ස්වභාවය. ලැබෙන දෙයට ඒක වළක්වන්න යන්නත් එපා, නොලැබෙන දෙයට ඒක හඹා යන්නත් එපා. එතකොට මානසික සහනය Tamanට තියෙනවා. ඔබ හිතන්න ලැබෙන දේ කාටවත් වළක්වන්නත් බෑ, නොලැබෙන දේ කාටවත් ලබා දෙන්නත් බෑ. ඒක Tamanගේ විශ්වීය ස්වභාවය අනුව සිද්ධ වෙයි කියලා Taman කලබලයක් නැතුව Taman මේ අතහැරීම සිද්ධ කරන්න. ගොඩාක් දෙනෙක් මේ අතහැරීම සිද්ධ කරන්න බය, අතහැරපු ගමන් මේ ඔක්කොම නැති වෙයි කියලා. කොහොමත් නැති වෙනවනේ පින්වත්නි. එක දවසක කොහොමත් මේ සියල්ල නැති වෙනවා. ඉතින් අද නැති වුණා මොකද? తాවකාලිකව අත්පත් කරගෙන ඉන්නවට වැඩිය හොඳයි නේද? මේ හැමදේම අපිට නැති වෙනවා කියලා තේරුම් අරගෙන හිත නිදහස් කරගන්න එක. පින්තුනේ ගතින් අතහරින්න ලේසි, හිතෙන් අතහරින්න හරිම අමාරුයි. පොඩි ළමයෙක් යමක් අල්ලගත්තාම ඒ පොඩි ළමයා කෑ ගහලා අඬනවා යමක් එයාගේ අතින් ඒ දේ අත්හරවනකොට. මේ හිතත් එහෙමයි පින්තුනේ. ඒ හිතෙන් යම් දේවල් අත්හරන්න තමන් බැඳිච්ච දේවල් වලින් අත්හරවන්න උත්සාහ කරනකොට කෑ ගහලා හඬා වැළපෙනවා.
මිනිස්සුන්ගේ අල්ලා ගැනීම එක එක විදියයි. අපිට කියන්න බෑ හැමෝම මුදල් ධනය අල්ලගෙන ඉන්නවා කියලා. එක එකනා පිටුතුනේ එක් දෙයට බරව තමයි තමන්ගේ මමත්වයේ අල්ලගෙන ඉන්නේ. මමත්වයේ කියන්නේ පිටුතුනේ මායාවක්. ඒක හදාගත්ත දෙයක්. ඒක බාහිර ධර්මයක්. ඒ නිසා දුක් විඳිනවා. ඒ නිසා යුද්ධ කරගන්නවා. ඒ නිසා තර්ක කරගන්නවා. ඒ නිසා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානය, වෛරය, කුහකකම් ඇති කරගන්නවා. ඒ ඔක්කොම කරනවා. ගඟට ඉනි කැපුවා වගේ කාටද මේ දේවල් කරන්නේ? කවුරු රැක ගන්නද? මෙතන දිනන්න පරදින්න පුජ්‍යලයක් ඉන්නවද කියලා අවබෝධය හිත ඇති කරගත්තේ නැති වුණොත්, හිත දන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ හිත වෙනුවෙන් පුජ්‍යලයක් රැකීම සඳහා, පුජ්‍යලයේගේ තත්ත්වයක් ආරක්ෂා කිරීම සඳහා පුදුම විදියට වෙර දානවා. දැන් රජ්ජුරුවෝ ඉන්නේ රජ විදියටමයි. ඉතින් සාමාන්‍ය මිනිහෙක් වගේ ඉන්න කැමති නෑ. අසුන් පණවන්න ඕන දැකලා තියෙනා නේද වෙනතුන් රජවරුන් ඒගොල්ලන්ගේ தත්ත්වයට ඉන්න ඕන. නමුත් ජීවිතය අවබෝධ කරගත්තාම බුදුවරු ගහක් යට, ගල් තලාවේ, කුටියක, රජ මැදුරෙත්, රජ ආසනෙත්, මණික් පුටුවෙත්, ගිනිහල් ගේත්, එහෙම නැත්නම් අපි කියනවා මේ අම්බලමක කොහෙත් වැඩ ඉන්නවා. ඇයි හේතුව? බුදුවරුන්ට කෙනෙක් නැහැ. රහතුන්ට කෙනෙක් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ ඔය හීනමාන මිනිස්සු වගේ නයි දෙමළු වගේ ඉන්නවා කියන එක නෙමෙයි. මේ උදාහරතර අවබෝධයක් නිසා පැනනගපු දෙයක් මේක. ඒ නිසා මේ බාහිරෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, බාහිරෙන් රංගනයක් පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි නිවන් ධර්මය කියලා කියන්නේ. ඇතුළතින් හදාගන්න ඕන දෙයක් වෙනවත් නේ. ඇතුළතින් තනා ගන්න ඕන දෙයක්. ඒ නිසා ඇතුළෙන් හදා ගන්න ඕන එක බාහිරෙන් රංගපාන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේක Tamanටම Taman විශ්වාසවන්තනීය එකඟව Tamanගේ හිත හදා ගන්න ඕන. ඉතින් මෙහෙම හිත අස්කරගෙන යනකොට 100% හිත ධර්මානුකූල පවිත්‍රතාවයකට ඇති වෙනකොටම මේ ස්වභාව ධර්මයෙන් ඒ අවබෝධය ඔබ වෙත පැමිණෙනවා. හිතේ පවිත්‍රත්වය කියන එක 100%ක් ඇති කරොත් පින්නතුනේ මමත්වයට ජීවත් වෙන්න බෑ. විද්‍යාව කියන එක ඔබ තුල 100%ක් ඇති කරොත් අවිද්‍යාවට පවතින්න බෑ. දැන් මේ ලෝකේ මිත්‍යා දෘෂ්ටික නොයෙකුත් ආගම් සියල්ලම ලෝකේ වෙනසී යන ස්වභාවයක් ඇති වෙනවා. තථාගත ධර්මය 2050 වෙනකොට ලෝකෙම පවතින පින්නතුනේ. දැන් මේ අපි හිතාගෙන හිටියට යුද්ධ කරගෙන මරාගෙන පෙලාගෙන රටවල් අල්ලගෙන යන්න උත්සාහ කළාට සියලුම බුද්ධිමත් මිනිස් සමාජය තුලින් ප්‍රතික්ෂේපයට ලක් වෙනවා. 2050 විතර වෙනකොට 2050 වෙනකොට මිනිස්සු කී දෙනෙක් ඉඳීද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ තියෙන රෙඩ රෝග ආදියත් එක්ක කොහොම හරි මිනිස්සුන්ට ජීවිතේ තේරෙන්න පටන් ගන්නවා. අපි අදහන දෙවිවරු අර බොරු කියලා මිනිස්සු ලොරි පිටින් ගෙනල්ලා ගංගාවල් වලට තල්ලු කරනවා දේව රූප. එතකොට ওই විදියට ගිහිල්ලා දැන් ආයි කොරෝනා දෙවියෙක් හදාගෙන අදහලා කොරෝනා දෙවියන්ටත් මේක කියලා ඇහුවේ නැති වුණොත් කොරෝනා දෙවියත් ගෙනල්ලා තල්ලු කරනවා අවසානයේ ගඟට. ඒක තමයි මිනිස්සුන්ගේ ස්වභාවය. ඒ වගේ මිනිස්සු ගොඩාක් දෙනේ දෙවිවරු ගෙනල්ලා තල්ලු කරලා දාන්න ඉඩ තියෙනවා ගංගාවල් වලට. මොකද හේතුව විද්‍යාවෙන් තොර අවිද්‍යාවක් ඇදහිුවට වැඩක් නැහැ. සත්‍යයෙන් තොර අසත්‍ය ඇදහිුවට වැඩක් නැහැ. මේ ලෝකේ සැබෑ යථාර්ථයට අපි මුහුණ දෙන්න ඕන. සැබෑ යථාර්ථය තුළ ජීවත් වෙන්න ඕන. ජීවිතේ තේරුම් ගන්න ඕන කියන තැනට මිනිස්සුපත් වෙනවා. මේ දුක් පීඩා ලැබෙන්නේත් මිනිස්සුන්ට. ස්වභාවික විපත්ති ලැබෙන්නේත් මිනිස්සුන්ට ජීවිතේ ඒ තුලින් තේරුම් ගන්නටයි. අධාර්මික ලෝකයක් නිර්මාණය වෙන විට හැම විටම මහා දුක් පීඩා මිනිසුන්ට ගෙන එනවා. ඒ නිසා අප්‍රමාදීව අකාලික ධර්මයේ තේරුම් ගන්න. ඒක කරන්න තියෙන නුවණින් සොයාගෙන යන්න ඕන. ඔබ නිවන හොයන කෙනෙක් වෙන්න ඕන. ධර්ම දේශනාව පිටිපස්සෙන් එන්න ඕන. ඔබ ඉස්සරහින් යන්න ඕන. ඔබම නිවනක් හොයාගෙන යන්න ඕන. ඒකට උපකාරක උපනිශ්‍රය හැඩගැන්වීමක්
මාර්ග උපදේශයක් පමණයි අපි ලබා දෙන්නේ. ඉස්සෙල්ලම ඔබ නිවන හොයාගෙන යන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඔබ නිවන හොයාගෙන යන කෙනෙක් නැත්නම් එක තැනකට වෙලා මැප් එකක් බල බල ඉන්නවා වගේ වැඩක් තමයි. ලෝකේ තියෙන රටවල් ගැන ඔක්කොම මැප් එක බල බල ඉන්න එක රටකටවත් යන්නේ නැහැ. ඉතින් ඒ නිසා සමහර උදවිය බණ ධර්ම අහනවා නිකං අර මැප් එක බල බල එක තැනට වෙලා ඉන්නවා. නුවණින් ගමනක් යන්නේ නැහැ. නිසා නුවණින් ගමනක් යන පිරිසක් ඉන්නවා. අන්නේ පිරිස ඉක්මනින්ම ධර්ම අවබෝධය කරගන්න කොයි වෙලාවක හරි ඒ විශිෂ්ට අවබෝධයෙන් පිදුම් ලබනවා. නොමිලේ ලැබෙන දෙයක් වේද ඒ නිවනයි. ඒ වචනේ මොන තරම් ගැඹුරුද කියලා පින්නතුන්ට තේරෙන්නේ නැහැ. ඒක සම්මර්ෂණය කරලා තේරුම් ගන්න. නොමිලේ ලැබෙන යම් දෙයක් වේද ඒ නිවනයි. ඒ ධර්මයේම සඳහන් වෙනවා. බණ පොතේම සඳහන් වෙනවා. මේ ලෝකෙ නොමිලෙම ලැබෙන දේ. වෙහෙස වෙන්නේ නැතුව ලබන්න තියෙන එකම දේ තමයි නිවන. දැන් මේක අමු පුතඥයන්ට මේ වගේ වචන කියන්න හොඳ නෑ අපි. මොකද මේ අමු පුහුදුන් භාවයෙන් මේව පින්නතුනේ තේරුම් ගන්නවා. එහෙම තේරුම් ගත්තා මේ මනුස්සයා කාලා බිල නිකන් ඉන්නත් ඉඩ තියෙනවා දතහාරහාර මුකුත් හොයන්නේ නැතුව. මේක තියෙන්නේ හිතන්න මිසක් කරන්න නෙමෙයි. මේ ස්වාමින් වහන්සේ දේශනා කරන හැම බණපදයක්ම කරන්න නෙමෙයි තියෙන්නේ හිතන්න. අන්න හිතනකොට තමයි පින්වත්නි ඔබට මේ ඥානෙ පෑදෙන්නේ. ඒ නිසා නොමිලේ ලබන යම් දෙයක් වේදේ නිවනයි. මේක කරන්න යන්න එපා. ඒ වුණොත් කෑම ගාලා බඩාතකගා දතහාරහාර ඉන්නේයි. ඒ නිසා මේක තියෙන්නේ හිතන්න තියෙන්නේ. හිතුවොත් ඔබට අවබෝධ වෙයි මොකද්ද මේ වචනේ තියෙන ගැඹුර සහ අර්ථ යථාර්ථය යන පිළිබඳව. එහෙමනම් පින්නතුන් හැම දිනාටම නිරතුරු ධර්ම ශ්‍රවණය කරන්න කියලා ආරාධනා කරනවා. ඒ තුලින් ඔබගේ ආධ්‍යාත්මික කුසලය වඩා වර්ධනය කරනවා. මේ සෑම බණපදයක්ම අහක යන්නේ ධර්ම අවබෝධයට එහෙම නැත්නම් ධර්ම අවබෝධය සඳහා උපකාරක වන වටපිටාව සැකසීමට මේ හැම වචනයක්ම උපකාරකයි. ගයක් හැදෙන්නේ එක ද්‍රව්‍යකින් නෙමෙයි. වැලිකඩ දහස් ගාණක් එකට එකතු වූ තැන තමයි ගේ හැදෙන්නේ. මේ වැලිකඩේ වැඩක් නැහැ කියලා එහෙම වැලිකඩ දහස් ගාණක් අයින් කළොත් ගයක් නැති වෙනවා. ඒ නිසා මේ හැම වචනයක්ම ඔබගේ නිර්වාණ අවබෝධය වඩාත් දීප්තිමත් කරන්නට ගොඩනගන්නට උපකාරක උපනිශ්‍රේ වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නිරතුරු සද්ධර්ම ශ්‍රවණය කරන්න, නිරතුරු ධර්මයේ මෙනෙහි කරන්න, නිරතුරු නිවැරදි දේ තුල, නිවැරදි දර්ශනය තුල තමයි පිහිටන්න. පිහිටියේ දේ තුල නැවත නැවත විදර්ශනා කරන්න, නැවත නැවත පරිපූර්ණත්වයට පත් වෙන තුරුම මේ ලෝකේ පරිපූර්ණත්වයක් තිබේද? ඒ පරිපූර්ණත්වය තමා තුළින් තමන් අත්විඳින තුරු මම මේ ගමන දිගටම යනවා, මෙනෙහි කරනවා කියන අදහසින් යුක්තව කටයුතු කරන්න. මේ බාහිරයට කරන ලද දේශනාවක් නොවේ. ඔබේ චින්තනයට, ඔබේ දර්ශනයට, විමසුමට කරන ලද දේශනාවක් බව හොඳින් වටහාගෙන ඔබේ ආධ්‍යාත්මික වර්ධනයට මේ සද්ධර්ම දේශනාව උපකාරක වේවා, උපනිශ්‍රී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අද දවසේ පින්වත් දායකත්වය සිද්ධ කරමින් බලාපොරොත්තු වන්නේ මිදෙල්ලගහවත්ත කුඩාපන මාතර යන ලිපිනෙහි පදිංචි ඒ පින්නතුන් ඇතුළු ඒ පින්නතුන්ගේ පවුලට සම්බන්ධ සියලුම දෙනා බලාපොරොත්තු වෙනවා මීට දින 7කට පෙර එනම් 2021 පස්වෙනි මාසේ 19 වෙනිදා අප අතරින් සමුගත් ඒ සේනාධීර විධානගමගේ පින්වත් පියාණන් වහන්සේට හදිස්සියේ මාතර අප අතරින් අභාවප්‍රාප්ත වුණු ඒ පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමට එතුමන්ගේ භව ගමන සැපවත් වේවා. යම්කිසි අභව්‍ය ස්ථානයක සිටී නම් මේ පින් අනුමෝදන් වී සුගතිගාමී වීමටත්, සුගතියක සිටී නම් ඒ සැපේ වඩාත් වර්ධනය කර ගැනීමටත්, යහපත් උප්පත්ති භාවයන් ලැබීමටත්, ඒ උප්පත්ති භාවයන් වලදී රෝග පීඩාදීන් තොරව ජීවත් වීමටත්, කල්යාණ මිත්‍ර ඇසුර ලැබීමටත්, සද්ධර්ම ශ්‍රවණය ලැබීමටත්, සත්‍තිස් බෝධිපාක්ෂ ධර්ම වඩා
උතුම් වූ නිර්වාණ අවබෝධයන් සාක්ෂාත් කර ගැනීමටත් මේ පුණ්‍ය ධර්මය උපකාරක උපනිශ්‍රය ධර්මයක් වේවා කියන ප්‍රාර්ථනාව යුක්තව ඒ සේනාධීර විදානගමගේ පින්වත් පියාණන් වහන්සේටම පින් අනුමෝදන් කිරීමේ ප්‍රමුඛ චේතනාව ඇතුව ප්‍රධාන චේතනාව ඇතුව ඒ පවුලට සම්බන්ධ සෑම සියලු දෙනාම මුල් කරගෙන මේ දායකත්වයේ දරලා තියෙනවා. ඒ මිදෙල්ල ගහවත්ත කුඩාපන මාතර යන ලිපියෙහි පදිංචිව සිටාපාතරින් ඒ සමුගත් සේනාධීර විදානගමගේ පින්වත් පියාණන්ගේ භව ගමන එලෙසම ප්‍රාර්ථනා යුරින්ම යහපත් වේවා. මෙවැනි ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛයන්ට නොපෙමෙන ජාතියක් ජරාවක් මරණයක් නැත්තා වූ අමා මහ නිවනින් සැනසීමට මේ පුණ්‍ය ධර්මය එතුමන්ට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත් සෑම සියලු දෙනාටමත් මෙලොව වශයෙන් ලැබුණු කල්යාණ මිත්‍රත්වය මෙලොව වශයෙන් ලැබුණු සද්ධර්ම ශ්‍රවණය සසරින් ප්‍රාර්ථනා කරන්නට ඊට තබා ගන්නේ නැතුව අදාතම නිවන් සාක්ෂාත් කරගනින්නට වෙර වීරිය තරත්වා කියලා මතක් කරනවා. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. ඒ වගේම විශේෂයෙන් මේ කොරෝනා උදුරෙන් පීඩාවටපත් දුක් විඳින ජනතාවට රෝග බියෙන් දුරු වීමට මේ තුරුණුවන්ගේ ආශිර්වාද බලය වේවා. මුළු මහත් ලෝකයටම ධර්මකාමී අගය සත්‍යයේ අගය දැනේවා. මිනිසුන්ගේ සිත්වල ලෝභ ද්වේෂ මෝහ ආදී අකුසල ධර්ම දුරු වේවා. කුසල ධර්ම පිහිටාවා. ලෝකයට යහපතක්ම වේවා ශාන්තියක්ම වේවා. මේ තියෙන රෝග ව්‍යසනය දුරු වී ලෝකට සිත සැලසේවා කියලා අපි නැවත නැවත ප්‍රාර්ථනා කරමු. හැමදිනාටම ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා. ආරක්ෂාව සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං හේතම් බුද්ධානුශාසනන්ති